මහසෑ වාර්ෂික වස්සාන පින්කම් මාලාව. घटिकार සෑරදුන් නමදින් සිරිගටේකාර මහා සෑරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. දේශු පින්වත් මිනිසුන්ට සත්‍යයේ මඟ කියා දෙන ඔබේ ආලින්දයට අමා සදහම් රැගෙන එන ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ඔබ වෙත තිලන කරන මේ වස්සාන සමයේ පින්සාර වස්සානීය සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන අප ඔබ වෙත ගෙනෙන්නේ මාළඹේ පිටුකල අමාවතුර මහමෙවුනාව භාවනාසපුවේ බුදු පසේබුදු අරහන්තක මහවිහාර පරිශ්‍රයේ සිට විශේෂයෙන්ම මේ පින්සාර වස්සාන සමයේ බුදු පසේබුදු අරහන්තක මහවිහාරයේ වස්සානීය සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන සංවිධානය කරනවා. අප කරණීය මෙත්ත සූත්‍රය සමසිත සතන් තුල මෙත් සිත ඇති කරවන කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත වූ ධර්මකාරණා තමයි සජ්ජායනය කර තිබෙන්නේ. අපි ඊයේ දිනේදී කතා කළේ සංසුන් ඉඳුරන් පවත්වා ගැනීම පිළිබඳ. මේ සංසුන් ඉඳුරන් පවත්වා ගැනීම ආර්ය ශ්‍රාවකයාට කොයි ආකාරයෙන්ද වැදගත් වන්නේ කියන කාරණය අපි ඊයේ දිනේදී කතා කළා. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භාවනාස්වාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දෑත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය 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 නමෝ සුපින්නතුනි අප අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රාවකයා අවශ්‍ය මොහොතේදී කොයි ආකාරයෙන්ද නුවණ මේවා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. නොවේසේනම් නිපකෝ ගුණය පිළිබඳවයි අද අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ උතුම් ධර්ම කාරණා නුවණැසින් දකින්නට අපට මඟ පාදා දෙන්නට පින්වත් ස්වාමින් වහන්සේට මම নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වෙමු. කවුරුත් මාත් එක්කම කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු මං කිව්වට පස්සේ කියන්න මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සසර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු
භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව පින්වව දාලේ. එතකොට මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ නුවණ මෙහෙවා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ නුවණ මෙහෙවන්නට අවශ්‍ය කරන දෙයක් අහන්න ලැබුණොත්. නුවණ මෙහෙවීම කියලා කියන්නේ තමන්ට තමන්ගේ නුවණ දියුණු කරනවා සිහියෙන් යුතුව සරිතා අනුසරිතා හොඳට සිහි කල්පනාවෙන් යුක්තයි. කියන්නේ හොඳට මනාකොට නුවණින් විමසනවා. හොඳ සිහියෙනුත් යුක්තව. එතකොට මේ නිපක කියන ගුණය නිපක කියන කාරණාව පිහිටලා තියෙන්නේ සිහිය එක්ක. ඒ නිපක කියන දේ අවස්ථානුකූලව ප්‍රඥාව මෙහෙවන්නට අපිට උවමනා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඇති කරගත්තු හොඳ දහම් දැනුමක්. ඒ දහම් දැනුම කියලා කියන්නේ අපි පිරිසිදුව පිහිටුවාගත්තු දහම් දැනුමක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අවස්ථානුකූලව ධර්මයේ ගලපා ගන්න පුළුවන් වෙන්නේ හොඳට දහම් දැනුමක් තිබුණොත්. එහෙම නැත්නම් Tamanට ඒ ධර්මයේ සිහිපත් වුණොත්. ඔබ අහලා තියෙන එක ගාථාවක් විශේෂ ගාථාවක් මේක සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ පළවෙනි කොටසේ දේවතා සංයුත්තේ. ඒක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජිතේ ජටං. අහලා තියෙනව නේද මේ ගාථාව? එතකොට මේකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පිළිතුර සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජටං. එතකොට මේකේ තියෙනවා සීලේ පතිට්ඨාය. දැන් කලින් ගාථාවෙන් අහන්නේ අන්තෝ ජට ඇතුළත් ගැට පිටත් ගැට. ජටාය ජටිතෝ පජා ගැට වලින් මේ සත්වයන් බැඳිලා ගිහිල්ලා. තන්තං ගෝතම පුච්ඡාම ගෞතමයන් වහන්සේ ඒ ඔබගෙන් විමසනවා කෝයිමං විජිතේ ජටං. මේ ගැට බන්ධන ලියාගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ප්‍රඥාව සහිත කෙනා සීලේ පිහිටනවා. චිත්තං පඤ්ඤංච භාවයං. සිත කියලා කියන්නේ සමාධිය. සමාධියත් නුවණත් වඩනවා ප්‍රඥාවත් වඩනවා. ආතාපේ නිපකෝ බික්ඛු. ආතාපි ඒ කියන්නේ කෙලස් තවන වීරිය. කෙලස් තවන වීරිය නිපකෝ
කෙලෙස් තවන නුවණ. එහෙම නැත්නම් අවස්ථානුකූලව යොදා ගන්න නුවණ. සෝයි මං විජිතේ ජටං. එයාට තමයි පුළුවන්කම ලැබෙන්නේ මේ ගැට ලිහන්න, බන්ධන ලියා ගන්න. දැන් එහෙමනම් අපි මේ මනුස්ස ලෝකේ එහෙම නැත්නම් දෙවියන් අතර, මිනිසුන් අතර මේ ලෝකේ උපදිනකොට අපි මොනවත් එක්කද ඉපදිලා තියෙන්නේ? බන්ධන එක්ක. මේ බන්ධන ලියා ගන්න, බන්ධන වලින් මිදෙන්න බුදුරජාණන් වහන්සේ මේ පිළිතුර දේශනා කළේ. භාගතුන් වහන්සේ අවස්ථාවේදී දේශනා කරනවා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා. මේකේ දුරු කරන්න යමක් තියෙනවා. නිපක කියන ගුණය, එහෙම නැත්නම් ආතාපි, නිපක, ඒ කියන්නේ කෙලස් තවන වීරිය, කෙලස් තවන නුවණ, මේවා පාවිච්චි කරලා දුරු කරන්නේ මොනවද? රාගෝච, රාගය දුරු කරනවා. දෝසෝච, අවිජ්ජාච, ද්වේෂය, අවිද්‍යාව, මේවා දුරු කරන්න ඕනේ. ඊළඟට තියෙනවා කීනාසවා අගතෝ තේසං විජටිතා ජටා. කීනාසවා ආශ්‍රව සේ කරලා, ඊළඟට කෙලෙස් සංසිඳවලා, තේසං විජටිතා ජටා, එහෙම දුරු කරපු, අවිද්‍යාව දුරු කරපු කීනාශ්‍රව බවට පත් වූ අය තමයි මේ බන්ධනයන්ගෙන් මිදිලා ඉන්නේ. යත්ත නාමංච රූපංච, යම් තැනක නාම රූපත් අසේසං උපරූපජති, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් පටිඝං රූප සංඥාච, පටිඝය කියන්නේ ද්වේෂය, ගැටීම, රූප සංඥා සියල්ලම නිරුද්ධ වෙලා යනවා නම් එත්තේසා චිජ්ජතේ ජටා, අන්න එතනදී තමයි බන්ධන මිදිලා යන්නේ. එතකොට මේකේ ප්‍රධානම කාරණාවක් විදිහට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අවස්ථානුකූලව නුවණ මෙහෙවා ගැනීම කියන දේ. ඒ මොනොත් තමයි අපිට අවිද්‍යාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න අපේ සිතට අකුසල් මතුවෙනවා. අකුසල් වෙන අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අපි ඇසින් දකිනවා බාහිර නිමිති. ඇසින් දකිනවා අපි රූපය. කනින් අහනවා ශබ්දය. ඔබ ඊයේ දවසේ ඉඳුරන් සංවර කිරීම ගැන ඉගෙනගත්තු දහම් කරුණවලදී මේ කාරණා ඉගෙන ගන්න ඇති. එතකොට ඊයේ දවසේ ඒ ඉන්ද්‍රිය සංවරය ගැන බොහෝ කරුණු ඔබට දැනගන්න ලැබුණා. එතකොට ඉන්ද්‍රිය සංවර කරගන්න මොකද පාවිච්චි කරන්නේ? නුවණ. ඒ අවස්ථානුකූලව නුවණ පාවිච්චි කිරීම තුළ ඉන්ද්‍රියන් සංවර වෙනවා. ඊළඟට අපේ සාමාන්‍යයෙන් කාමයන් එක්ක මේ සිත බැඳිලා ගියාට පස්සේ, කාමයන් කියන්නේ ප්‍රියමනාප මිහිරි ස්වරූපයෙන් පවතින රූප, ප්‍රියමනාප මිහිරි ස්වරූපයෙන් පවතින ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන මේ පංචකාමයන් එක්ක අපේ මනස ග්‍රහණය වෙලා බැඳිලා තියෙනවා. ඒතර අපේ ඉදිරියට රූපේ පේනකොට අපේ මනසට මොකද වෙන්නේ? එක්ක ආසාවෙන් පෙළෙනවා. එහෙම නැත්නම් ද්වේෂයෙන් පෙළෙනවා. එහෙම නැත්නම් මෝහයට, මුලාවටපත් වෙනවා. එතකොට ආසාව, ද්වේෂය, මුලාව කියන මේ අකුසල්, එහෙම නැත්නම් තමන්ගේ තියෙන මාන්නයට අවස්ථාවේ දෙනවා තමන් බාහිර රූපේ මුල් කරගෙන. ඒ තමන්ට ප්‍රශංසාව ලැබෙනකොට බාහිර ශබ්දේ මුල් කරගෙන මාන්නයට ඉඩ ලැබෙනවා. එතකොට මේ වගේ මේ බොහෝ අකුසල් අපේ මේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා පාලනය කරන්න, ඒවා නවත්වන්න අපි අවස්ථානුකූලව නුවණ පාවිච්චි කරන්න ඕනේ. ඒතර මොකද්ද මේ අවස්ථානුකූලව නුවණ පාවිච්චි කරනවා කියන එකේ තේරුම? ඒ කියන්නේ අපේ අවස්ථානුකූලව ධර්මයේ ගලපා ගැනීම. දැන් අපිට සිතේ තරහක් ඇති වුණාම ඒ සිතේ තරහ පාලනය කරන්න අපි මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? මෙත් සිත. ඊළඟට සිතට ද්වේෂයක් ඇති වුණාම මෙත් සිත වඩනවා. ඊළඟට සිතේ ආසාවක් ඇති වුණාම අසුබේ වඩනවා. ඊළඟට සිත මුලාවටපත් වුණාම ඊට අනුකූල වූ නුවණින් විමසීම කරනවා.
එතකොට මේ වගේ දැන් අපි සාමාන්‍ය ලෝකයේ තුල සාමාන්‍ය සත්වයාගේ මානසික ස්වභාවය නුවණ පාවිච්චි කිරීමත් එක්ක නෙමෙයි බැඳිලා තියෙන්නේ. නුවණ පාවිච්චි කිරීම සමග යම් කෙනෙකුගේ මනස බැඳෙන්නේ අර භාගතුන් වහන්සේ වදාළ අර කාරණාව. මොකද සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා ඉස්සෙල්ලාම කරනවා සීලයක පිහිටීම. චිත්තං පඤ්ඤංච භාවයං. සීලේ පිහිටලා සිත වඩනවා. සිත වඩන්නේ කොහොමද? තමන්ගේ සිත භාවනාව පිණිස පුරුදු කරනවා. සමාධිය පිණිස. ඒ සමාධිය පිණිස වඩනකොට ඒ කෙනාගේ සිතේ යම් කාම නිස්ෘත සංකල්ප කාම පංචකාමයේ අරමුණු කරගත්තු දේවල් සිතේ පදිංචි වෙලා සිතින් ග්‍රහණය කරගෙන තියෙනවා නම් ඒවා ටික ටික අර සමාධිය වඩනකොට සිත එකඟ කරනකොට බාහිර ලෝකයේ අරමුණු වලින් සිත මිදෙනවා. ඊළඟට ප්‍රඥාව වඩන කෙනාට ප්‍රඥාව වඩන බුදුරජාණන් වහන්සේ වදාලා යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න කියලා. යෝනිසෝ මනසිකාරය පුරුදු කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය වඩන්න කියලා. අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව භාග්‍යවතුන් වහන්සේ වදාලා රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති. ඉති මේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. එතකොට මොකද දුර වෙලා යන්නේ? අස්මිමානය. අස්මිමානය කියලා කියන්නේ මමය මගේය කියලා මේ ලෝකයට බැඳිච්ච මානසික ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ප්‍රඥාව දියුණු කරන්න අනාත්ම සංඥාව වඩන්න. චක්කුං අනාත්තා රූපං අනාත්තා. මේ ඇස අනාත්මයි රූපය අනාත්මයි. දැන් බලන්න අපි ඇස ගත්තාම මේ ඇස Tamanට ඕන විදිහට තියාගන්න බෑනේ. අපි වයසට යනකොට මේ ඇසත් ටික ටික වයසට යනවා. මේක පාලනය කරන්න පුළුවන් පසුබිමක් නැහැ. පාලනය කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට තමන්ගේ ඇස අනාත්මයි. ඇහැට පෙනෙන රූපය අපිට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. ඇහැට පෙනෙන රූපේ තියාගන්නත් බෑ. ඊළඟට කන නාසය මේ ආදී මේ කිසිවක් තමන්ගේ සලකන තමන්ගේ අපි මනසින් බැඳිලා ඉන්න මේ ඉන්ද්‍රයන් කිසිවක් තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ නිසා මේක අනාත්මයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිමේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. මේ ආධ්‍යාත්මික බාහිර කියන ආයතනයන් අනාත්ම වශයෙන් නුවණින් විමසන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේකේ තියෙන ආදීනවයක්. දැන් අපි සිත ග්‍රහණය වෙලා යනවනේ මේ කය ආස්වාදයට. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සත්වයන් ආස්වාදයට බැඳිලා. ආස්වාදයට බැඳිච්ච නිසා තමන් අතින් අකුසල් වෙනවා දන්නේ නැහැ. තමන් අතින් අකුසලයේ සිද්ධ වෙන බවක් හඳුනන්නේ නැහැ. ආස්වාදයට බැඳුන මනස ඇති කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ එයා ධර්මානුකූලව හිතලා බලන්න ඕනේ ආදීනවය. ආදීනවය කියන්නේ මේ කයේ ඇත්ත ස්වභාවය. දැන් අපිට බාහිරට පේන ස්වરૂපයට වඩා අපේ කයේ ආදීනවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කයේ විවිධාකාර රෝගාබාධ උපදිනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඒ ඇස් කන් ආසාදී ලෙඩ වෙනවා. ඊළඟට කර්ම විපාක නිසා ලෙඩ වෙනවා. මේ ආදී විදිහට මේ කය නොයෙකුත් ලෙඩවලටපත් වෙලා මේ සත්වයන්ගේ ජීවිත ආදීනවයන් බහුලයි. ආදීනව බහුලවයි මේ සත්වයන් ජීවත් වෙන්නේ. එතකොට නුවණින් කල්පනා කරන කෙනා
තමන් අතින් අකුසලයක් වෙන්න යනකොට අකුසලයක් වෙන ස්වභාවය දැනෙනකොට අන්නේ වෙලාවටයි මේ නුවණ පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට අපි ආදීනව මෙනෙහි කරනකොට මේ කයින් සිද්ධ වෙන්න තියෙන අකුසල් නැති වෙලා ඒව දුර්වල වෙලා යනවා. ඊළඟට අපි මනසේකට හුරු කරන්න යම් කාලයකදී අකුසලයේ මුලින්ම නැති කරලා දාන්න පුළුවන් වෙනවා. ඒතර මේ සාමාන්‍ය මනසක් ඇති කෙනාට මේක එකපාරට කරන්න බෑ. දැන් අපි ගත්තාම සමහර කෙනෙක් බලාපොරොත්තු වෙනවා මාසෙන් දෙකකින් නැත්නම් බණ දෙකක් තුනක් ඇහුවාම අකුසල ඔක්කොම දුරු වෙලා යයි කියලා. එහෙම කාරණාවක් භාග්‍යතුන් වහන්සේ වදාලේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් සමහර මහා ප්‍රඥාවන්තයෝ ඉන්නවා එක දහම් කරුණක් ඇහුවාම තමන්ගේ ධර්මයේ සියල්ලම වටහා ගන්න පුළුවන්. නමුත් වර්තමාන ලෝකේ ප්‍රඥාවෙන් දුර්වල පිරිස් සිටින්නේ. ඉතින් මේ වගේ දුර්වල ප්‍රඥාවක් ඇති කෙනෙකුට බොහෝම නුවණ කල්පනා කරලමයි යම් කුසලයක් තමන් තුළ උපදවා ගන්න තියෙන්නේ. එතකොට ආදීනව මෙනෙහි කරනකොට ඊළඟට අසුභය මෙනෙහි කරනකොට අනිත්‍ය මෙනෙහි කරනකොට අනාත්මය මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේවා තමයි කරන්න තියෙන්නේ ප්‍රඥාව වැඩෙන්න. ප්‍රඥාව වැඩෙන්න නම් කරන්න තියෙන්නේ මේ ටික. එතකොට මේ සියලු ලෝකයන් පිළිබඳවම නුවණින් විමසලා බලනවා. සබ්බ ලෝකේ අනබිරත සංඥාව. එතකොට මේ ආදී මේ කුසල ධර්මයන් තමන්ගේ මනසේ හුරු කරන්න මහන්සි ගන්නවා. දැන් ඒ පිළිබඳව අපිට දැනුමක් නැතුව ඒවා ගලප ගන්න පුළුවන්ද? බෑ. අපි ඒවා ගලප ගන්න නම් ඒවා සම්බන්ධව අපිට හොඳ දැනුමක් අවශ්‍යයි. අන්නේ දැනුම අපි ධර්මයෙන් ලබා ගත්තාම අපිට පුළුවන් අවස්ථානුකූලව තමන්ගේ හිතේ අකුසලයේ මතුවෙනකොට ඒක ගලපලා අකුසලයේ බැහැර කරන්න. හැබැයි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා ධර්මයේ දන්නවා, අහලා තියෙනවා, සමහරට අවුරුදු ගාණක් ධර්මය අහනවා, පොත්පත් කියවනවා, ඊළඟට කටපාඩම් කරනවා. ඒව අනිත් අයට කියලා දෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ සිතේ අකුසලයේ පාලනය කරගන්න බෑ. දැන් ඔබ අහලා ඇති එක් අවස්ථාවක චන්න ස්වාමීන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩනය පැනෙවුවනේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ. එතකොට චන්න ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද මේ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මගේ හිත මේ අකුසලයන්ගෙන් මිදෙන්නේ නැහැ. එහෙම නැත්නම් උන්වහන්සේ කියනවා මට මේ පංච උපාදානස්කන්ධයෙන් සිත නිදහස් වෙලා යන්නේ නැහනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ලස්සන දහම් කරුණක් විස්තර කරනවා. ඒ දහම් කරුණ විස්තර කරලා ඉවරුණාට පස්සේ චන්න ස්වාමීන් වහන්සේට ඒ කාරණා වැටහෙනවා. ඒ වැටුණාට පස්සේ උන්වහන්සේ තුල ඒ බන්ධනේ මිදෙන්නේ. ඒ වෙලාවේ තමයි උන්වහන්සේ සෝතාපන්න වෙන්නේ. එතකොට අරක විමසුවාට යම් කෙනෙක් සමහර වෙලාවට ඒ කෙනාගේ මනස නිසියාකාරව වැඩිලා නැත්නම් ඒ දහම් කාරණාව පිළිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි පසුනොබසින අත් නොහරින උත්සාහයක් ඒ කාරණාවත් මම හිතන්නේ මේකේ තියෙනවා. එතකොට අපි ඍජු ගතිය ඇතුව ඒ සූජු කියන එහෙම නැත්නම් වඩාත් ඍජු බව උජූච කියන ගුණේ කාරණා මුල් කරගෙන ඔබ ඉගෙන ගන්නට ඇති තමන් නොපසුබසින වීරියක් නොපසුබසින උත්සාහයක් කුසල් දහම් කෙරෙහි තියෙන්න ඕන. එතකොට ඒක කාලයක් තිස්සේ තමන්ගේ මනසේ වැඩිලා ඒක පුරුදු කරලා මනසට හුරු වුණාට පස්සේ අන්න එතකොට තමයි මනස බන්ධනයන්ගෙන් මිදෙන්නේ. ඒක අවස්ථාවක ස්වාමීන් වහන්සේලා පිරිසක් ධර්ම සාකච්ඡා කරනවා. ඒ ධර්ම සාකච්ඡා කරද්දී ඒක ස්වාමීන් වහන්සේ නමක් විමසනවා මේ පංච උපාදානස්කන්ධය ගැන. පංච උපාදානස්කන්ධය ගැන ඒ ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරද්දී එක ස්වාමීන් වහන්සේ නමකින් අහනවා ඔබ වහන්සේ කොහොමද මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන තියෙන්නේ?
එහෙම නැත්නම් මේ පටිසමුපාද ක්‍රියාවලිය ඔබ වහන්සේ කොහොමද දකින්නේ කියලා. ඒතර උන්වහන්සේ පිළිතුරු ලබා දුන්නාම උන්වහන්සේ අහන එතකොට ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්ද? නෑ මං රහත් නෑ කියනවා. ඒ කියන්නේ සම්පූර්ණ බන්ධනයන්ගෙන් මිදිලා නෑ. එහෙනම් ඔබ වහන්සේ කොහොමද මේක දන්නේ කියලා අහනවා. ඒතර කියනවා ලස්සන උපමාවක්. කියනවා කෙනෙක් වතුර ගන්න හිතාගෙන ලිඳක් ළඟට යනවා. ලිඳ ළඟට ගියාම ඒ කෙනා ලිඳේ පතුලේ වතුර තියෙන බව දකිනවා. වතුර තිබුණට මෙයා භාජනයකින් වතුර අරගෙන පානය කරලා නැහැ. වතුර තියෙන බව දැක්ක විතරයි. අන්න ඒ වගේ කියනවා මමත්. ඒතර බලන්න එහෙමනම් ඒ කෙනෙකුගේ මනස ටිකෙන් ටික ක්‍රමානුකූලව යම් වැඩිමක් අවශ්‍ය වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. එතකොට අපි කලබල වෙලා අපිට මේ ධර්මයේ වැඩෙන්නේ මේක වැටහෙන්නේ මේක තේරුම් ගන්න බෑ මේක අවබෝධ වෙන්නේ නැහැ කියලා අපි එහෙම කල්පනා කරන එක ඒක භාග්‍යතුන් වහන්සේ දාලා නික්කම්මසිත දෝමනස්සය. නික්කම්මසිත දෝමනස්සය කියන්නේ තමන්ගේ හිතේ කුසලයේ වැඩෙන්නේ නැහැ ඒක ප්‍රමාදයි. එතකොට එයා ඒ ගැන කල්පනා කළා මානසය ඇති වෙනවා දෝමනසක් මානසික දුකක්. ඒ මානසික දුක් ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාලා ගේහසිත දෝමනසිට වඩා ඒක හොඳයි කියලා. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අවස්ථානුකූලව නුවණින් කල්පනා කරලා තමන්ගේ මනසේ පිහිටන අකුසල් දුරු කරගන්න බැහැර කරන්න කටයුතු කරන්න කියලා. එතකොට අපි ඒ තුලින් අපේ දුර වෙලා යන මොනවද? අවිද්‍යාව. ඒ කියන්නේ ජීවිතය පිළිබඳ තියෙන අනවබෝධය. අවිද්‍යාව දුරු කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ. අවිද්‍යාව දුරු වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි කෙමෙන් කෙමෙන් අපේ ජීවිතවල පුරුදු කරගන්න ඕනේ. එතකොට අපි සිල්පද ආරක්ෂා කරද්දී සීලය රකින්නකොට ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකම් කිරීමෙන් වැළකීලා මේ විදිහට අපි සිල්පද ආරක්ෂා කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු කිහිපයක් සීල කොටසට අයිති දේ අපි තුල වැඩෙනවා. ඒ මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. එතකොට අපි ප්‍රාණඝාතයෙන් වැළකෙනකොට, සොරකම් කිරීමෙන් වැළකෙනකොට, එතකොට අවස්ථාවට අනුකූල දැන් අපිට ප්‍රාණඝාතය කරන්න අවස්ථාව යෙදෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රාණඝාතය කරන්න අවස්ථාව යෙදෙනකොට නුවණ කල්පනා කරලා එකකින් වළකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට කාන්තාරයෙන් පිපාසයෙන් බොහොම දාහයෙන් එන කෙනෙකුට හොඳ රසවත් බීමක් දෙනවා මේක බොන්න කියලා. එතකොට එයාට කියනවා හැබැයි මේකට විසක් දාලා තියෙනවා. බීපු ගමන් මරණයටපත් වෙනවා. ඒ නිසා මේ ඔබට කැමති නම් මේක බොන්න පුළුවන්. කැමති නම් නොබී ඉන්න පුළුවන්. නුන් නැති කෙනා මොකද කරන්නේ? නුන පාවිච්චි කරන්නේ නැති කෙනා එයා බලනවා තව ටිකක් එහාට ගියාම සමහරට මුකුවත් නැති වෙයි. එයා අරක පානය කරනවා. එයා එක්ක මාරාන්තික දුකක් ලබනවා නැත්නම් මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් අනිත් කෙනා නුවණ තියෙන කෙනා හිතනවා නෑ මම මේක පානය කරන්නේ නෑ. මං මගදී හම්බෙන එක්ක මඩ වතුර ටිකක් එහෙම නැත්නම් මොනවා හරි දෙයකින් පිපාසය සංසිඳව ගන්නවා මිසක් මම මේක පාවිච්චි කරන්නේ නෑ. මොකද ජීවිතේට එයා කැමතියි. එයා සැපයට කැමතියි. ජීවත් වෙන්න කැමතියි. ඒ නිසා එයා අර විස දාපු පැණි බීම අතහරිනවා. අන්න ඒ කෙනා නුවණ පාවිච්චි කරපු කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවනි කෙනා වගේ වෙන්නයි. තමන්ගේ දුසිල්වත් බව වැඩෙන්න අවස්ථාව යෙදෙනකොට නුවණ කල්පනා කරන්න ඕනේ. මේ සිල්පද මං කැඩුවොත්, මං ප්‍රාණඝාතය කෙරුවොත්, සොරකම් කෙරුවොත්, කාමීත්‍යාචාරය දුනොත්, බොරු කිව්වොත්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරුවොත් මට මේ ජීවිතේ යම් සැපයක් ලැබෙන්න පුළුවන්. නමුත් මගේ පස්සෙන් කර්ම එනවා.
මේක කර්මේ දායාද කරගත්තු පැවැත්මක් තියෙන්නේ. අන්න නුවණ කල්පනා කරනවා. නුවණ කල්පනා කරලා ඒකින අකුසලෙන් මිදෙනවා. එතකොට පින්නතුනේ දැන් අපි ගත්තාම අකුසලෙන් මිදෙන්න බලන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර අපිට උපමා උදාහරණ කියලා තියෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා අකුසලයෙන් මිදෙන්න මේ ජීවිතය ගැන සසර ගැන කල්පනා කරන්න කියලා. මේ නිරය ගැන හිතන්න කිව්වා මේක ගිනි අඟුරු වලක් වගේ කියලා. പ്രേත ලෝකේ ගැන තිරිසන් ලෝක ගැන හිතන්න කිව්වා අසුචි වලක් වගේ කියලා. പ്രേත ලෝකේ ගැන හිතන්න කිව්වා කාන්තාරේ තියෙන කිසි පිළිසරණක් නැති, හේවණක් නැති, කොළ නැති ගහක් යට ඉන්නවා වගේ කියලා. එතකොට බලන්න මේ වයින් බුදුරජාණන් වහන්සේ වදාළේ නුවණ පාවිච්චි කරලා අකුසලයෙන් මිදෙන්න අවස්ථාවන්. අපි මේව අහලා තියෙනවා. නමුත් අපි අවස්ථානුකූලව යොදා ගන්න අපේ මානසික කුසලතාවය වැඩිලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළ මේ කරුණීයමෙත සූත්‍රයේ මේ කරුණ වලින් යුක්තව කෙනෙක් ඊළඟට ඒ කරුණ වලින් යුක්තව තමයි සියලු සත්වයන් වෙත මෙත්සිත වඩන්න තියෙන්නේ. එතකොට ඒ කුසල් වඩන්න දක්ෂ වීම, ඊළඟට ඍජු බව, අවංක බව, කීකරු බව, මෘදු චරිතයක් වීම, මාන්නේ නැති බව, ලැබුණු දෙයින් සතුටු වීම. එතකොට මේ විදිහට ගත්තාම මේ කුසල ධර්මයන් ඇතුව කෙනෙක් සියලුම සත්වයන් වෙත මෙත්සිත වඩනවා දිසා අනුදිසා වශයෙන්. එතකොට යාගේ කුසලයේ සම්පූර්ණ වෙනවා. ඒ කුසලයේ තුල පිහිටනවා. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පුංචි දරුවෙකුට පුංචි කාලේ ඉඳන් මෙත්සිත වඩන්න පුරුදු කෙරුවොත් ඒ කෙනාට ඒ පුංචි දරුවට අකුසල් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි කියලා. කෙනෙකුට මෙත්සිත වඩන්න පුරුදු වුණොත් පුංචි කාලේ ඉඳන් අකුසල් සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාව වේගෙන් අඩු වෙලා යනවා. අකුසලයට නැඹුරු වීම අඩු වෙලා යනවා. ඒ නිසා අපි මේ අකුසලෙන් දුර වෙන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු අපි තුල පිහිටුවාගෙන අපිව වඩන්න ඕනේ. දැන් අපිට සමහර වෙලාවට ටිකක් සුළු වශයෙන් මේ කරුණු තියෙන්න පුළුවන්. නමුත් ඒවා සම්පූර්ණ නොවෙච්ච නිසා තමයි අපිට මේ ධර්මයේ තුල තාම හරියකට පිහිට ගන්න බැරි. ඒ නිසා ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගේ හිත කුසලයේ තුල පිහිටන්න ඕනේ, කුසලයේ තුල වැඩෙන්න ඕනේ මේ විදිහට කියලා. ඒ නිසා මෙව්වේ තියෙන දුර්වලතාවයේ මතයි ඒ නොහැකියාව අපි තුල ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ගුණධර්ම, මේ කුසල ධර්මයන් අප්‍රමාදීව අපේ මනසේ හුරු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා අපිට මේ ගුණධර්මය පුරුදු කරගන්න තව අවශ්‍ය කරනවා කාරණාවක්. ඒ තමයි ඉදේව නිපකෝ සතෝ සිහියෝනේ. සිහිය නැත්නම් අපි කොහොමද හඳුනාගන්නේ අකුසලේ? දැන් අපිට අකුසලේ හඳුනාගන්න උවමනා කරන ප්‍රධානම දේ තමයි සිහිය. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන්නේ සිහිය වීරියෙන් යුතුව. සිහියෙන් සහ වීරියෙන් යුතුව. ඒතර සිහියයි වීරියයි තිබුණොත් තමයි ඊටු ටික කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ සතිපට්ඨානයේදීත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලස් තවන වීරිය, සම්පජානෝ කියලා කියන්නේ කෙලස් තවන නුවණ. එතකොට මේ ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කරුණ තුනේ යුක්තව තමයි සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ. එතකොට එතන සම්පජානය කියලා කියන්නේ ප්‍රඥාවට කියන නමක්. ඊළඟට මේ නිපක කියන කාරණාව ගැන චුල්ල නිද්දේශපාලි කියන ඒ උතුම් සදහම් ග්‍රන්ථයේ සඳහන් වෙන වචන කිහිපයක්. නිපක කියන කෙනාට තවත් සමාන වචන හඳුන්වන්න පුළුවන් නම් පණ්ඩිතෝ කියලා කියනවා නිපක කියන ගුණේ තියෙන කෙනාට. පණ්ඩිත. එතකොට අපි කෙනෙකුගේ නුවණ නැති බව ළඟට තියෙනවා පඤ්ඤවා.
නුවණ ප්‍රඥාවන්තයා කියලා කියනවා නිපක කියන ගුණේ තියෙන කෙනාට. ඊළඟට කියනවා බුද්ධිමා බුද්ධිමත් කෙනා කියලා. ඊළඟට කියනවා ඥානී ඥානය ඇති කෙනා. ඊළඟට කියනවා විභාවී විභාවී කියන්නේ ප්‍රඥාව හසුරවන්න පුළුවන් කෙනා. වඩපු ප්‍රඥාවක් ඇති කෙනා. මේධාවී මේධාවී කියලා කියන්නේ බලවත් ප්‍රඥාවක් හසුරවන්න පුළුවන් හැකියාව තියෙන කෙනා. බලන්න එතකොට මේ නම් වලින් හඳුන්වන්නේ නිපක කියන ගුණය තියෙන කෙනාව. අපි ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ප්‍රඥාව දියුණු කරපු කෙනාට ඒ කෙනා තුළ සතර මඟ සතර ඵල පිහිටනවා. ඒ කියන්නේ ආ සෝතාපන්න මාර්ගයටපත් වෙනවා. සෝතාපන්න ඵලයටපත් වෙනවා. සකදාගාමි මාර්ගයේ ඵලයාදී මේ මාර්ගඵලයන් පිණිස කෙනෙක් පිහිටන්නේ ප්‍රඥාව දියුණු වුණොත්. ඒ ප්‍රඥාව යොමු වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන කුසලතාවයට. ඒකට අපි කලින් අහලා තියෙනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ සැබෑ ස්වභාවය පටිච්ච සමුප්පාදයට අනුව කල්පනා කරලා බලනකොට එයාට දකින්න ලැබෙනවා හිස් බවක් මේ ජීවිතේ. ශූන්‍යතාවයක්. ඒ ශූන්‍යතාවය දකින්නේ පංච උපාදානස්කන්ධය හෝ ආයතනයන් නිවැරදිවම අවබෝධ කරගත්තු කෙනා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ හිස් බවක් දකිනවා හේතුඵල ධමයෙන් හට අරගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් මේ ජීවිතය තුළ පවතිනවා කියන අවබෝධයටපත් වූ කෙනා. එතකොට එයා සතර අපාය ඉක්මවා ගිහිල්ලා සතර අපායෙන් මිදිලා සදාටම සසර දුකින් නිදහස් වෙන මාර්ගය තමන් තුළ වේගයෙන් වඩන්න පුළුවන් කුසලතාවය ඇති කරගන්න. දැන් අපි ගත්තාම ඒකට ළඟා වෙන්න අපි මේ වර්තමානයේ අපි කළ යුතු දේ මොකද්ද? අපි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥාවට අදාළ ධර්මයන් අපි තුල අවස්ථානුකූලව ගලපා ගැනීම. ඒ අවස්ථාව යෙදෙන්නේ කොයි මොහොතේද? ඒ යෙදෙන මොහොතේ තමන්ගේ හිත ඒ කුසලයේ තුල පිහිටවනවා. දැන් අපි සමහර වෙලාවට අපේ මනසේ අකුසලයේ හටගන්නේ අපිට කලින් කියලා නෙමෙයි. ඒක හේතුව සකස් වෙනකොට එතන හටගන්නවා. එතකොට අපි ඒක හඳුනාගෙන තිබුණොත් අපිට මේ විදිහට අකුසල හටගන්න පුළුවන්. මේ විදිහට අපේ මනස අකුසලයට නැඹුරු වෙන්න පුළුවන් කියලා. ඒ හඳුනා ගන්න අපි සිහිය බලවත් කරන්න ඕනේ. ඒ නිසා එදිනෙදා ජීවිතය තුළ අපේ සිහිය බලවත් කෙරුවේ නැත්නම් අපිට මේ අකුසලයේ දුරු කරගන්න උවමනා කරන පසුබිම හැදින්නේ. ඒ නිසා ඔබ සතිපට්ඨානය කියන කාරණාව මුලින්ම වඩන්න ඕනේ. සතිපට්ඨානය කියන දේ වැඩුවොත් තමයි අපිට කෙලෙස් දුරු කරන්න පුළුවන්. අවස්ථානුකූල ධර්මයේ ගලපා ගන්න පුළුවන්. එතකොට අපි සතිපට්ඨානය තුළ බුදුරජාණන් වහන්සේ වදාලා සතරක් කරුණු හතරක් ඒ තමයි කය ගැන නුවණින් විමසීම, විදීම් ගැන විමසීම නුවණින්, ඊළඟට සිත ගැන, ඊළඟට තමන්ගේ ජීවිත පැවැත්ම ගැන. එතකොට මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳව අපි අහලා තියෙනවා. අපි දන්නවා මේ කායික ස්වභාවයන් ගැන. දැන් අපි කය මුල් කරගෙන අකුසල සිද්ධ වෙන්න කරුණු යෙදෙනවා. අපි කය කෙරෙහි සිහිය වඩලා නැති අවස්ථාවලදී. කය කෙරෙහි සිහිය පුරුදු කරලා නැත්නම් ඒ පුරුදු නොකරපු මානසික ස්වභාවය තුළ නොවැඩූ මානසික ස්වභාවය තුළ අකුසලයේ බලවත්. ඊළඟට අපි විඳීම් ගැන. ඒ කියන්නේ අපේ සිත ඒක බාහිරට පේන බාහිරත් එක්ක අපේ ජීවිතය සම්බන්ධ වෙනකොට ඒ තුලින් හටගන්නා වූ විඳීම් තියෙනවා. ඒක සැප දුක් මධ්‍යස්ථ විඳීම් වශයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒවා සාමිස නිරාමිස කියන පංචකාමයෙන් ඇසුරු කරගත්තු පංචකාමයන්ගෙන් තොර වූ කියලා
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කොටස් කරලා. එතකොට මේ විඳීම් මුල් කරගෙන අපේ සිත අකුසලයට වැටෙනවා. එහෙමනම් මේ වේදනාවේ සැබෑ తත්වය අපි තේරුම් අරගෙන තියෙනවා නම් අපිට අවස්ථානුකූලව ධර්මයේ ගලපාගෙන අකුසලයෙන් මිදෙන්න පුළුවන්. ඊළඟට අපි සිත වඩලා නැත්තම් සිතේ ස්වභාවය සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාග සහිත සිත රාග සහිතයි කියලා. රාගේ දුරු සිත රාගේ දුරු වෙච්ච අවස්ථාවක් කියලා. ද්වේෂයේ සහිත අවස්ථාවකදී ද්වේෂය සහිතයි කියලා. මේ විදිහට අපි මනස හුරු කරලා නැත්තම් බලන්න අපි මනස නිසාම නේද මේ අපි අකුසල් වලට වැටෙන්නේ. ඒ මනස මුල් කරගෙනම නේද අපි අකුසල් තුලම රැඳිලා ඉන්නේ. ඒතර මානසික ස්වභාවය හැදෙනවා අපි අකුසලය හඳුනා ගන්න දක්ෂ වුණොත්. එහෙමනම් මේ නිපක කියන ගුණය පිළිట్లా තියෙනවා තව ගුණයක් එක මොකද්ද? සති සිහිය. සිහියත් එක්කම නිපක කියන ගුණය පිළිట్లా තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ. පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිර කතම්ප චිර බාසිතම්පි සරිතා අනුස්සරිතා. ඒ සිහිය විස්තර කරද්දී උන්වහන්සේ පෙන්වන තැනක්. සිහිය විස්තර කරද්දී කියනවා පරමේන සති නේපක්ඛේන. බලවත් වූ සිහියෙන් යුක්තයි. අවස්ථානුකූලව නුවණ පාවිච්චි කරන්න දක්ෂයි. චිර කතම්ප චිර බාසිතම්පි සරිතා අනුස්සරිතා. බොහෝ කල් කියපු කරපු දේවල් Tamanට සිහි කරලා ඒ අවස්ථාවවලදී අකුසලෙන් දුර වෙච්ච විදිය කල්පනා කරලා ඒක ගලප ගන්න දක්ෂයි. එතකොට ඒ අකුසලයෙන් මිදෙන්න උවමනා කරා සිහිය නුවණ කියන මේ කරුණු දෙකම. අපි මනුස්ස ජීවිතයේදී අපිට පුරුදු කරන්න දුෂ්කරම දේත් මේක. දැන් බලන්න අපි ඉන්ද්‍රියන් හසුරවනවා, අතපය හසුරවනවා. අපි කටපාඩම් අපිට මොකද්ද? සති සම්පජානය. නේද? අපි කටපාඩම් කරලා තිනවා, අපිට අහලා තිනවා, කොච්චරවත් අපි කියවලා තිනවා. නමුත් මේ සති සම්පජානය හුරු කරගෙන තමන්ගේ මනස රැක ගැනීම කොයිතරම් අපිට දුෂ්කරයිද? ඒ නිසා නිපක කියන දේ සිහියත් එක්ක බැඳුන අපි බහුල වශයෙන් පුරුදු කරන්න අප්‍රමාදී වෙන්න ඕනේ. ඒ අප්‍රමාදී වීම තුළ අපේ ජීවිතේ ප්‍රඥාව දියුණු කරගන්න අපේ මනස යොමු වෙනවා. එහි මුනුත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ පිනක් දහමක් කරලා, ධර්මයක් අහලා, ඊළඟට වන්දනාවක් කරලා අපි හැම දෙයකම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කරන පසුබිම මේ කුසලතාවය තුලයි තියෙන්නේ. ඒ කුසලතාවය අපි හදාගන්න නැති තාක්කල්, ඒ කුසලතාවය අපි තුල පිහිටන්න නැති තාක්කල් අපි දුරු වෙන්නේ මොකෙන්ද? ආර්ය සත්‍ය අවබෝධයෙන් දුරු වෙලා යන්නේ. ඒතොර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ යම් කෙනෙකුට මේ කුසලතාවය තමන්ගේ හිතේ පිහිටනවා නම් ඒ කෙනා ළඟයි නිවනට. ඒ කෙනා බොහොම නිවනට ආසන්නයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා අපිට මේ මනුස්ස ජීවිතයේදී පුරුදු කරන්න උවමනා කරන බලවත්ම කුසලතාවයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ විදිහට කරණීයමෙත සූත්‍රය තුල. කරණීයමෙත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒ නිපක කියන ගුණය කෙලින්ම ඍජුවම පෙන්වා දුන්නේ ආර්ය සත්‍ය අවබෝධය කියන ප්‍රඥාවට. ප්‍රඥාව තුළ යම් කෙනෙක් වැඩෙනවා නම් එයා තුළ වැඩිලා තියෙන නිපක කියන ගුණය. නිපක කියන ගුණය වැඩුවා නම් යම් කෙනෙක් එයා තුළ වැඩිලා තියෙන ප්‍රඥාව. එහෙනම් එයා අපිට ආර්ය සත්‍ය අවබෝධය කියන දේ කරා ළඟා වෙන්න මේ උතුම් දහම් කරුණ ගොඩාක්ම වැදගත් වෙනවා. මේ කාරණාව තුළ අපි පුරුදු කරගත්තොත් අපේ මනස අපිට පුළුවන්කම ලැබෙනවා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඉලක්කය සම්පූර්ණ කරගන්න. ඒ නිසා ඔබ අප්‍රමාදී වෙන්න තමන්ගේ ජීවිතයේ මේ කුසලතාවය දියුණු කරන්න. දැන් තමන්ට තමන් ගැන තක්සේරුවකට එන්න පුළුවන්. තමන්ට තමන් ගැන යම්කිසි අදහසකට එන්න පුළුවන් මේ ගුණධර්මයේ මේ කුසලතාවය අපි තුල තියෙනවද කියලා.
දැන් අපිට සමහර වෙලාවට අපේ සිත අකුසල් වලටපත් වුණාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම තමයි ගැටලුවක් මතුවුනහම තමයි අපි ධර්මයේ තුල ඉන්නවද කියලා අපිට සමහර වෙලාවට තෝරගන්න තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ නැති තාක්කල් සමහරට අපිට සාමාන්‍ය විදිහට ජීවිතය ගලාගෙන යනවා. ඒ ගලාගෙන ගිය ජීවිතේ අපි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට තමයි අපි ධර්මයේ ගලපගත්තද කියලා අපිට පස්සේ ආපස්සට හැරිලා බලනකොට තේරෙන්නේ. සමහර වෙලාවට අපි ගලපගෙන ධර්මයේ. එහෙම නැත්නම් අපි අර හිතේ ඇති වෙන ආවේගයත් එක්කම ක්‍රියාත්මක වෙලා. ඒ නිසා අපේ අවස්ථානුකූලව අපේ ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නුවණින් විමසනවා නම් ඒ අනිත්‍ය සංඥාදී ගුණධර්ම ඊට පස්සේ අනාත්මය අසුභය ආදීනවය මේ ලෝකයන් කෙරෙහි නොඇලීම මේ ආදී මේ කුසල සංඥාවන් අපි තුල පුරුදු වෙනවා නම් ඊළඟට අපි සීලය පුරුදු කරනවා නම් ඊළඟට අපි සමාධි වඩන්න මහන්සි ගන්නවා නම් ජීවිතය පිළිබඳ අපි ගැඹුරින් ධර්මානුකූලව පටිච්චසමුප්පාදයට අනුකූල විදිහට අපි නුවණින් කල්පනා කරනවා නම් එතකොට මේ විදිහට අපි විමසන්න අපේ මනස ප්‍රඥාව තුල පිහිටලා වැඩෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒ උතුම් ගුණ ධර්මය අපි තුල පෝෂණය කරගන්න, දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගනිමින්. ඒ නිසා අද දවසේදී ඒ බුදුරජාණන් වහන්සේ වදාළ කරණීයමෙත්ත සූත්‍රයේ තුල ඒ නිපක කියන ගුණය ගැන අපි බොහෝ කරුණු දැනගත්තා. ඒ නිසා මේ හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාටම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ උතුම් ගුණ ධර්මයන් තුල තමන්ගේ සිත හසුරුවාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද ධර්ම දේශනේ දායකත්වයේ දරන්නේ පින්වත් චමිලානි කරුණාරත්න මහත්මිය, කරුණාවතීක නායක මහත්මිය, අනුල් විජේනායක, නිලෝෂා කුරේ, පද්මි විජේරත්න සහ චරණි බණ්ඩාර යන මේ මහත්මියන් විසින් අප විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට ගටේකාර බ්‍රහ්මරාජා ප්‍රධාන කොට ඇති සියලු බ්‍රහ්මකායික දෙවියන්, සක්දෙවිඳුන් ප්‍රධාන සදෙව්ලොව වාසී සියලු දෙවියන්, සතරවරම් දෙව් රජ දරුවන්, ඒ වගේම සියලු සෙන්පති දෙවියන්, මේ ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියන්, ලෝකපාලක සියලු දෙවියන්, අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියන් ඇතුළු කොට සියලු දේව බඹුන් නාපිරිස් මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප නමින් මේ බර්ලෝගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුල්වල මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ හැම දිනා පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ හැම දිනාටද සසර දුකින් අත මිදෙන්නට මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අඹන්පොළ ඥානවිජය ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම මේ ජාතියට, සිංහල ජාතියට, බුදු දහමට,
විශේෂ අනුස්මරණීය සේවයක් කොට අපවත් වදාළේ අනගාരിക ධර්මපාලතුමා සිරිදේව මිත්‍ර ධර්මපාලතුමා. එතුමාණන්ගේ ජන්මදිනය හෙට දවසට ඉදිලා තියෙන්නේ. එතුමාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපවත් වදාළ හොරෝපතානේ කුසල චිත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සසර දුකින් අත මිදෙන්නට මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන චමිලාන කරුණාරත්න, කරුණාවතී ඒකනායක, අනුල් විජේනායක, නිරෝෂා කුරේ, පද්ම විජේරත්න සහ චරණි බණ්ඩාරය අනේ පින්වතුන් හැම දිනාටත්, ඒ පවුලල හැම දිනාටත් ධර්ම දේශනාව ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී හැම දිනාටත් සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම හෙට දවසේ සිව් උපන්දින වෙනුවෙන් මනුස්ස බස්නායක පුතුණුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටත් මේ පින් අනුමෝදන්ව අප සෑම සියලු දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සසර දුකින් අත මිදෙන්නට මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දුන්නේ ආර්ය ශ්‍රාවකයා අවස්ථානුකූලව නොවන මෙහෙයවා කටයුතු කිරීමේ කාරණය පිළිබඳව. නොවේසේනම් නිපකෝ ගුණය පිළිබඳවයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට පෙන්වා දුන්නේ. ඉතින් මේ උතුම් ධර්ම කාරණා පැහැදිලිව ගැඹුරු කාරණා පවා අපට මෘදු ආකාරයෙන් තේරුම් ගන්නට පහසු ආකාරයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා. අපි පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මාළඹේ අමාවතුර මහමෙවුනාව භාවනා සුපුවේ විශේෂයෙන්ම බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය මේ වස්සාන සමයේ සංවිධානය කරන මේ උතුම් ධර්ම දේශනාවේ වැඩසටහන් මාලාව සඳහා අද දවසේදී දායකත්වයේ දැක්වූ සුපේනතුන්ටත් අද මේ බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ අරහන්තක විහාර මන්දිරයට පැමිණ මේ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කර සුපින්වත් ඔබටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමට පසඟ පිහිටුවා වැඳ මා කීවට පසුව මේ විදියට කියන්න. ඕකාස වන්දාමි පන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතප්පං සාමිනා කතම් පුඤ්ඤං මයි හන්දාතප්පං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරතේන කතං සප්පං අච්ඡයං කමත මේ පන්තේ ඕකාස කමාමි පන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි පන්තේ තතියම්පි ඕකාස කමාමි පන්තේ. සාදු සාදු සාදු. සුපින්නතුනි, ඒත් සමගින්ම අපි අද දවසේදී ඔබ වෙත ගෙන ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන සජීවී විකාශය මෙතකින් නිමවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අප හෙට දිනේදී මේ වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනා මේ වැඩසටහන් මාලාව තුළ කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත තවත් කාරණයක් කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ තමයි අපගප්පෝ කියන ආර්ය ශ්‍රාවකයාගේ දඩබ්බර නොමැති ස්වභාවය පිළිබඳවයි අප හෙට දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සුපින්වත් ඔබට අපි ආරාධනා කරනවා මේ බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයේ පරිසරයට ඔබට හෙට දිනේදී එන්නට පුළුවන් කමක් ලැබෙනවා නම් ඔබට මේ පුණ්‍ය භූමියේ සිටම ඒ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කිරීමේ හැකියාව උදා වී තිබෙනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙතින සජීවී විකාශය අප මෙතකින් නිමවටපත් කරනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.